දැන් මතකයි. පටාචාරා කියලා කාන්තාවක් හිටියා බුද්ධ කාලේ. ඇයට අහිමි වෙන්න තියෙන සෑම දෙයක්ම අහිමි වුණා. අන්තිමට ඇඳි වතවත් නැතුව බුදුහාඳුර හොයාගෙන ධම්සභා මණ්ඩපෙට දිව්වා. අද ගියා නම් මොකද වෙන්නේ? පන්සලට රෙදිත් නැතුව ගෑනු කෙනෙක් දුවන් ආවොත් උපන් ඇදුවේ මොකද වෙන්නේ? ඒ පන්සල පැත්තෙන්වත් දායකයෝ යන්නේ නැහැ. ওই පන්සලේ බණ කියනකොට ගෑනු කෙනෙක් දුවලා තියෙනවා ඔක මැදින් රෙදිත් නැතුව කියලා. හැබැයි ජේතවනාරාමේ හිටපු අම්මා කෙනෙක් සරුවක් දුන්නා මේක පෙරව ගන්න නැගණීන කියලා. ශාසනයේ කාන්තාවන්ට ආමන්ත්‍රණය කරපු ලස්සන වචනක් තමයි නැගණිය. අම්මා කියන වචන වලින් තමයි කතා කරලා තියෙන්නේ. සහෝදරිය කියන වචන වලින් මේවා කොච්චර ලස්සනද බලන්න. බුදුරජාණන් වහන්සේ පරාජිකා හිම පනමද්දිත් කියනවාදී හරි අපූර්වට මේ අම්මලාගේ පාර්ශවය ගැන කතා කරලා තියෙනවා. හත්තගාහන්වා වේනිගාහන්වා අඤ්‍යතරස්සවා ඔහොම බුදුහාමුදුරු හරි අපූර්වට දේශනා කළා වික්ෂුන් වහන්සේලාට. අම්මගේ පැත්තේ අයට හිංසා කරන්න එපා, කරදර කරන්න එපා, පීඩා කරන්න එපා, කාය චිත්තමය වර්ෂෙන් පීඩාගෙන දෙන්න එපා. අතින් අල්ලන්න එපා, කොණ්ඩෙන් අල්ලන්න එපා, අඤ්‍යතරස්සවා වෙන තැනකින්වත් අල්ලන්න එපා. අම්මා කෙනෙක් විදියට හිතන්න, නැගණියක් සහෝදරියක් ලෙස හිතන්න. එහෙම කියලා බුදුහාමුදුරු අනුශාසනා කළා. ඉතින් බුදුහාමුදුරු හරි කරුණාවෙන් ආමන්ත්‍රණය කළා අපිට නැගණියනි, සහෝදරිය, නැගණිය කියලා එහෙම බොහෝ අවස්ථාවල ආමන්ත්‍රණය කළා. එදා කිසා ගෞතමීට බැරි වෙලා හරි අබ හම්බ වුණා නම් තාමත් අම්මලා අබ හොයමින් යනවා. නේද? එදා කිසා ගෞතමියට අබ හම්බ නොවුණු නිසා අම්මලා නිවන කියන එක දැක්කා. බැරි වෙලා හරි කිසා ගෞතමියට එදා නොමලගේකින් අබ හම්බ වුණා නම් තාමත් අම්මලා ලෝකේ මැරෙනවා කියන එක අවබෝධ කරගත්තේ නැහැ වෙන්න පුළුවන්. දරුවෝ වෙනුවෙන්, මහත්ය වෙනුවෙන්, ගෙදර වෙනුවෙන් කාහැලමින් අඬමින් කොච්චර පින්වත් දෙයි අම්මලා දුක් විඳිනවද? හිතලා බලන්න. පිනතුනේ ලෝකේ අපූර්ව කාන්තා චරිත කීපයක් අපිට මුණ ගැහෙනවා. දැන් අද උනත් බලන්න ලෝකේ කාන්තාව වෙන මහා පුදුම ප්‍රතාපවත් කාන්තාවෝ. පින්වත්නි සමහර රැජිනියන් ලෝකේ ඉඳලා තිබෙනවා. අගමැතිවරු ලෝකේ ඉඳලා තිබෙනවා. රජවරු තනාපු අම්මලා ඉඳලා තියෙනවා ලෝකේ. යුද්ධයට ආධාර අනුබල සංවිධාන ශක්තිය දුන්නු කාන්තාව ඉඳලා තිබෙනවා. ලෝකේ ඔබ විශ්වාස කරන්න ලෝකේ මවිත කරපු පුදුම කරපු කාන්තාවොත් ඉන්නවා. කාන්තාව නිසා ලෝකේ යුද්ධ ඇති වෙලා තියෙනවා ඉතිහාසයේ. කාන්තාව නිසා යුද්ධ ඇති වෙලා තියෙනවා. යුද්ධ ප්‍රකාශ කරලා තියෙනවා. කාන්තාව අයිති කරගන්න රටක් අයිති කරගන්නවා. යුද්ධ ප්‍රකාශ කරලා තියෙනවා. චතුරංගනී සේනාව අමෝරාගෙන රජවරු 7-8 දෙනා එක යුද්ධ කරලා තියෙනවා. ඒ යසෝදරාව කසාද බඳින වෙලාවෙත් එහෙමනේ. නේද? දැන් අම්බපාලි වගේ අය එක්කෙනෙකුට දෙන්න බෑ. ඒ නිසා නගර සෝබිනියක් කළා. ඔක්කොම අය ඉල්ලනවා මෙයාගේ හැඩ නිසා. අපිට දෙන්න අපේ රාජ්‍යෙට දෙන්න අපිට දෙන්න කියලා. පෙර සංසාරේ පින් කළා. හැබැයි පවක් සිද්ධ කරගත්තා ධාතු තැන්පත් චෛත්‍ය මළුවේ එදා ඒ පෘථග්ජන මෙහෙණිය මහරහත් මෙහෙණියගේ අතින් කෙළපිඩක් චෛත්‍ය මළුවේ වැටුණා. මොන ගණිකාවද මේ කෙළ ගැහුවේ කියලා ඇහුවා. ඒ අහපු එකේ අකුසලයේ නිසා පිටවත්නි ඊටාම ලස්සනව ඊටාම හොඳින් ඉපදුනත් නිවන් දකින්න පින් තිබුණත් මහරහත් මෙහෙණියක් වෙන්න පින් තිබුණත් එහි අකුසලයේ විඳින්න උනා. ඒ නිසා දැන් പ്രേත වස්තුව කියුවට පස්සේ විමාන වස්තුව කියුවට පස්සේ වැඩිපුරම අම්මලා පින්වත්නි දිව්‍ය ලෝකෙත් ඉපදිලා තියෙනවා. වැඩිපුරම අම්මලා දිව්‍ය ලෝකෙත් ඉපදිලා තියෙනවා. ඒ වගේම පෙරේටිය වෙලා ඉපදිලා තියෙන ප්‍රතිශතෙත් බැලුවම වැඩිපුරම කාන්තාව. දැන් මෙතන බැලුවත් එහෙමයි වැඩිපුරම ඉන්නේ කාන්තාවෝ. ඒ කියන්නේ මේ පළාතේ පිරිමි අඩුකමක් තියෙනවා කියලා අපිට හිතෙනවා. මෙතන බැලුවොත් ප්‍රතිශතයක් විදියට හදලා ගොඩක් ගහලා පිරිමි ගොඩට මමයි ස්වාමින් වහන්සේලා 12 එකතු කරාම ටිකක් සංවිධානයෙන් තර කරගන්න පුළුවන්. හැබැයි කාන්තා සංවිධානයක් වුණොත් මේකට ලොකු පිරිසක් ඉන්නවා. ඒ නිසා මෙහෙම තැන්වල එහෙම සංවිධාන හදන්න යන්න හොඳ නැහැ. අපේ බලය අඩු වෙනවා. හැමතැනම එහෙම නෙවෙයි.
හැම තැනකටම ගිහිල්ලා බලන්න කාන්තාව වැඩි. පොළට ගියත්, පාසලට ගියත්, ඉගෙන ගන්න තැනට ගියත්, ස්පිරිතාලයට ගියත්, වෛද්‍යවරියෝ, සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙන්න පුළුවන්, අධ්‍යාපන ශාස්ත්‍රයේ වෙන්න පුළුවන්, රාජ්‍ය සේවයේ වෙන්න පුළුවන්, ගෘහ සේවයේ වෙන්න පුළුවන්. හැම තැනම කාන්තාව වැඩි. මැරෙන එකත් එයිමයි. මැරෙන එකෙත් බැලුවම පස්සේ වෙනවද වැඩිපුරම පිරිමි මලකෙවල් 3කට 4කට තරනකොට ගෑනු මලකෙවල් 6කට විතර යන්න වෙනවා. මැරෙන එකත් වැඩිපුර මැරෙනවා කාන්තාව. හැමතැනම එහෙමයි. කණ්ඩු ආරවුල් අරුමුද පොලිසිය වල ගියත් වැඩිපුර කාන්තාවෝ ඉන්නවා. පිරිමි හොඳයි කියලා කියන්නේ නෙමෙයි මම කියන්නේ. මොකද්ද හේතුව කියන්නේ දන්නේ නැහැ. ඔක්කොටම කලින් කාන්තාවෝ හැම තැනම ඉස්සෙල්ලා නියෝජනය දීලා තියෙනවා. පුදුමයි සමහර ගෑනු දරුවෝ ඉන්නවා. භාෂාවන් ඉගෙනගෙන විවිධ භාෂාවන් විවිධ තාක්ෂණික දේවල් ඉගෙනගෙන පින්වත්නි දැන් බලන්න පසුගිය දිනවල අපේ රටට සම්මාන කියන සමහර ළමයි ක්‍රීඩා තරගවල දූලා උණ හැදිලා තියන් දුවලා මුන්ට උණ නැතුව තිබ්බනම් කොහොම තියෙන්නේ නේද එකෙකුටවත් ගන්න දෙන්නේ නැහැ සම්මාන උණ හැදිලත් මුන් අරගෙන ආවා අපේ රටේ කෙල්ලෝ ඊට පස්සේ බලන්න අපේ රටේ සමහර අය පින්වත්නි විවිධ දක්ෂතා දක්වන පහුගිය දවස්වල කැරලයින් ජූලි කියලා විවිධ වෙනත් ආගමික සිංහල අපේ දරුවෙක් මේ සම්මානයක් අරන් ආව විවාහක රූ රැජින. ඒකට නම් මම එච්චර කැමැත්තක් නැහැ. ඉතින් අපේ රටේ හරි අපූර්වට අපි අය කතා කළා මේ පිරිසක් කුඹුරු වගා කරනවා. පිරිසක් දුවලා කම්මාන ගේනවා. ඔහොම තව පිරිසක් මෙහෙම මේ විවාහක රූ රැජින වෙලත් සම්මාන ගෙනාව අපේ රටේ කියලා. අම්මලා හොඳට මතක තියාගන්න අපේ මේ සිංහල බෞද්ධ රට කියලා කියන්නේ කනිසම් කෑලි ඇඳගෙන සුද්ධු ඉස්සරහා හෙලිවැල්ලෙන් ඇවිදලා ඔටුනු නෙමෙයි රත්තරන් නෙමෙයි මැණික් නෙමෙයි මොනවා ගෙනාවත් වැඩක් තියනවාද කියලා. ඔය අම්මලාට වරදින තැන්. දැන් ඕව බලලා අම්මලා කල්පනා කරන්න එපා අපේ දුව ඊළඟ පාරේකේ මේ සම්මානය ගන්නවා පදක්කම ගන්නවා කියලා අම්මලා කල්පනා කරන්න එපා. ගම් වල අම්මලා ඔය ලෙඩ බෝ කරගන්න එපා. ඉස්ස මතක තියාගන්න අපේ කාන්තාවන් මේ සුරක්ෂිත වෙන්න ඕන ආරක්ෂා වෙන්න ඕන. අපේ කාන්තාවන්ට බණ කියන මා ඇතුළු බණහන අපේ අප්පච්චිලා ඇතුළු මගේ අප්පච්චි ඇතුළු සමස්ත පිරිමි වර්ගයාම අද නතර වෙලා කල්පනා කරන්න ඕන ලස්සන කතාවක් තමයි මම මේ කියන්නේ පරිස්සමට හඬ පාවිච්චි කරමින් මොකද ප්‍රබල හඬක් මට භාවිතා කරන්න බෑ ලෙඩ වෙච්ච නිසා එනිසා වෙනවාදී මේ සමස්ත පිරිමි කාන්තාවොත් නතර වෙලා අද මේ කියන්න හදන කතාව අහන්න අහලා තමන්ගේ අම්මා ගැන තමන්ගේ බිරිඳ ගැන තමන්ගේ සහෝදරිය ඥාතිවරිය යෙහෙලිය මිතුරිය දියණිය ගැන මිට වඩා ලොකු ආකල්පකින් හිතුවොත් මේ රටවල් බොහෝම ලස්සන වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම කාන්තාව වෙච්ච අපේ අම්මලා තමන් ගැන යම් කිසි තැනක නතර වෙලා කල්පනා කළොත් තව ගොඩාක් දේවල් මේ රටේ මේ ලෝකේ ඔබේ ගෙදර ඔබේ ජීවිතේ හදා ගන්න පුළුවන්. ගැහණියකට පුළුවන් යුද්ධ අවුලවන්නත් පුළුවන්. යුද්ධ සමතයටපත් කරන්නත් පුළුවන්. ගැහණියකට ඔබ විශ්වාස කරනවද බලන්න. කාන්තාවකට ගිනි තියන්නත් පුළුවන් අවුලවන්නත් පුළුවන්. ගැහණිය නිවුණු තැන නිවෙනවා. කාන්තාව ඇවිලුණු තැන මුළු ලෝකෙම ඇවිලෙනවා. මේ දෙකේම හැකියාව කාන්තාවට තියෙනවා. දැන් බමුණු කිව්වේ ද්වංගුල පඤ්ඤා කියලා. ඇඟිලි දෙකේ නුවණ. අවුදුම්බර බවන් පුෂ්පන් කිව්වා. ලෝකෙ පිළිගන්න බැරි ඒවා වෙලයි කියලා කිව්වොත් ඔය කළු කපුටු සුදු වෙලයි කිව්වත් ඊළඟට ජලයේ මාළුන්ගේ පිය සටහන් තියෙනවා කිව්වා. ගල් උඩ මල් පිපිලයි කිව්වා. ඒවා පිළිගන්න. ඒවා වෙන්න පුළුවන්. හැබැයි නාරි චිත්තං දවිශ්වසේත් කිව්වා. ගෑනු හිත පිළිගන්න එපා කිව්වා. චංචලයි කිව්වා. හෙලවෙනවා කිව්වා. හරියට මඩේ හිටවපු ඉන්නක් වගේ. මඩේ හිටවපු ඉන්න කොහමද? ටික ටික නේද? මඩේ හිටවපු ඉන්න පිටදී ටික නොපෙනෙන වේගෙන් මෙහෙම ඇල වෙලා ගලවගෙන වැටෙනවා. දියේ ඇඳ ඉරක් වගේ කිව්වා. හා වෙලා යනවා, නැති වෙලා යනවා, මැකිලා යනවා. එනිසා ගැහණු හිත පිළිගන්න එපා කිව්වා. ගැහණු හිත පිළිගන්න එපා කිව්වා. චංචලයි හෙලවෙනවා කිව්වා. ස්ථීර නෑ. එළඹගෙන ඉන්න බෑ කිව්වා. ඇඟිලි දෙකේ නුවණ බත තැම්බිලාද බලන්න විතරයි කිව්වා. දැන් ඔය අපේ ගෙවල් වලත් ඔය මතත් එක්ක පුළුවන් තරම් රටට සමාජයට ගෙදරට දරුවන්ට මහත්යට හොඳ කළෙත් අම්මලා. හැබැයි
අම්මලා පිළිබඳව කතා කරද්දී gedara ayat රටත් සමාජෙත්